And now, live at 8. ආයිබෝවන් එක්වන්න අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක එකේ සමබරතොරතුරු ප්‍රකාශය ලයිව් ඇට් 8 සුපුරුදු පරිදිම අදත් ඔබ හමුවන මම සජිත් රණසිංහ මම ෆාතිමා නස්රින් අදත් මුල්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙතයි සංචාරක කර්මාන්තය යළි ආරම්භමින් පැමිණි යුක්‍රේන ජාතිකයින් තිදෙනෙකුට කොවිඩ් ගෝල්ෆෙස් අහඹු පරීක්ෂාවකින් ආසාදිතයින් 9 දෙනෙකු හමු වෙයි මහර බන්ධනාගාර ගැටුම සොයා බැලීමට පත් කළ කමිටුවේ අවසන් වාර්තාව නිකුත් වේ. මේ වගේ දේවල් වලදී සත්‍ය සොයා ගන්නට. ජනපති ගම සමග පිළිසඳර අද කැබිතිගොල්ලෑවේදී. අවුරුදු 17 තිස්සේ වගා කරපු හිඩම් මැදින් වන රක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගල් දාලා තියෙනවා. වනජීවියෙක්ගෙන් SDF එක ගිහිල්ලා අපි රෑ ආවිල්ලා අරන් ගියා. කුඹුරක් කරනවා නම් ඒ කුඹුර අතහැරලා ඕනි ගල් දාන්න. SDF එක ඕකට මැදිහත් වෙන්න එපා. පොලිසිය බහරයට ගත් කෝටි 12ක කහ ගිනි තබා විනාශ කෙරේ. අලිවැට නැවතීමට එරෙහි ජනතා විරෝධය. කොවිඩ් මර්ධනයට නිපද වූ බ්‍රිතාන්‍ය එන්නතටත් අනුමැතිය. සංචාරක කර්මාන්තය යළි ආරම්භ කරමින් ඉකුද්දා මෙරටට පැමිණි යුක්‍රේන සංචාරක කණ්ඩායමේ සමාජිකයින් තිදෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට තහවුරු වී තිබෙනවා. මේ අතර ඊයේ කොළඹ ගාලුමුදර පිටියේ අහඹු ලෙස කළ පරීක්ෂාවකදී එහි සිටි 9 දෙනෙකුද ආසාදිතයන් බවට හඳුනාගත්තේ අද දිනේ නිකුත් වූ PCR පරීක්ෂණ වලින්. දිවයිනේ පළාත් කිහිපයකින් COVID-19 ආසාදිතයින් 354 දෙනෙකු අදත් වාර්තා වුණා. මෙරට සංචාරක කර්මාන්තය නගා සිටුවීමේ අරමුණින් ක්‍රියාත්මක නියම ව්‍යාපෘතියක් යටතේ යුක්‍රේනයේ සිට සංචාරකයන් 180 දෙනෙකු පසුගිය 28 වෙනිදා මත්තල ගුවන්තොටුපළින් මෙරටට පැමිණියා. ඊයේ දිනේදීත් සංචාරකයන් 204 දෙනෙකු යුක්‍රේනයේ සිට මෙරටට පැමිණ තිබුණා. එලෙස පැමිණි සංචාරකයන්ගෙන් පළමු කණ්ඩායමේ තිදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. මේ එන සියලු දෙනාම පහුගිය පැය 96 ඇතුළත කොවිඩ් රෝගයේ වැළඳී නොමැති බවට PCR පරීක්ෂණයකින් තහවුරු කළ සහතිකයක් රැගෙන තමා ආවේ. නමුත් අපි දන්නවා ඒ සහතිකයේ එක්තරා ප්‍රමාණයක ආරක්ෂාවක් පමණයි. අපි ඒ නිසා තමා පැමිණි සියලු දෙනාම නැවත PCR පරීක්ෂණයකට ලක් කිරීම ඒක අපේ සැලසුමේම තිබිච්ච කොටසක්. ඒ අනුව තමා මේ 187 දෙනාගෙන් 3 දෙනෙක් පොසිටිව් වුණේ. අපිට මේ අඩුපාඩු ටික දැකගෙන ඒක නිවැරදි කිරීමට තමයි මේ නියම ව්‍යාපෘතියක් හැටියට මේක අපි ක්‍රියාත්මක කරන්නේ. මේ අතර COVID-19 ආසාදිතින් ඊයේ සහ අදත් මෙරටින් හඳුනාගත්තා. ගාලු මුහුදුර පිටියේදී ඊයේ දිනේදී අහඹු ලෙස රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 150ක් සිදු කර තිබුණා. එම පරීක්ෂණ වලින් ආසාදිතින් 9 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කළා. එමෙන්ම බස්නාහිර පළාතෙන් වෙනත් පළාත්වලට ගමන් කරන පුද්ගලයන් අධිවේගී මාර්ග ඇතුළු ස්ථාන 11කදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කිරීම තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. ඊයේ දිනේදීත් පුද්ගලයන් 1060 දෙනෙකු එලෙස පරීක්ෂණ සඳහා යොමු කෙරුණු අතර ඔවුන්ගෙන් 13 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා. පසුගිය 18 වෙනිදා සිට මෙම අහඹු පරීක්ෂණ සිදු කිරීම ආරම්භ කෙරුණා. ඒ අනුව මේ වන විට බස්නාහිර පළාතෙන් පිටව යාමට සූදානම් වූ පුද්ගලයන් 10986ක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර ඔවුන්ගෙන් 74 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගත්තා. තවදුරටත් මේ පරීක්ෂාව සිදු කරනවා. මේ සිදු කරන්නේ බස්නාහිර පළාතෙන් පිටතට යන ස්ථාන ආශ්‍රිතව. එයට හේතුව මෙම රෝගය වෙනත් ප්‍රදේශවලට ව්‍යාප්ත වීම වළක්වා ගැනීමට. මේ අතර කඳුරුවෙල නගරයේ වෙළඳසැල ආශ්‍රිතව කරන ලද අහඹු PCR පරීක්ෂණ වලින් ආසාදිතයින් 2 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. කඳුරුවෙල නගරයේ ව්‍යාපාරික ප්‍රජාව අතරේ කොරෝනා රෝගී 2 දෙනෙකු වාර්තා වී ඇති බැවින් ඒ අනුව වෙළඳසැල් 7ක් తాවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවර ගත් අතර ඔවුන්ගේ ආශ්‍රිතයින් නිරෝධායනය සඳහා යොමු කෙරුණා. පාදුක්ක ප්‍රදේශයෙන්ද තවත් ආසාදිතයින් 16 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඔවුන් මීට පෙර එම ප්‍රදේශයේ මියගිය ආසාදිතයෙකුගේ පළමු පෙළ ආශ්‍රිතයින්. මේ අතර COVID-19 ආසාදිතයින් හමුවීමත් සමග රත්නපුර ශික්ෂණ රෝහලේ 24 වෙනි වාට්ටුව වසා දැමීමට රෝහල් පාලන අධිකාරිය පියවරගෙන තිබෙනවා. රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේ එම රෝහලේ වෛද්‍යවරයෙකු ඇතුළු කාර්ය මණ්ඩලයේ 5 දෙනෙකුට මෙන්ම රෝගීන් 9 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගත් බවයි. මේ අතර කාත්තන්කුඩි ප්‍රදේශයේ විශේෂ රාජකාරී සඳහා ගොස් යලි පැමිණි එරාවුර් පොලිසියට අනියුක්ත නිලධාරියෙකුටද කොවිඩ් ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව එම නිලධාරියා රෝහල්ගත කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත් අතර එරාවුර් පොලිස් ස්ථානයේ 120 දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහාද යොමු කෙරුණා. තවත් 2 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට එම පරීක්ෂණ වලින්ද හඳුනාගෙන තිබෙනවා. අම්පාර උහන ගලපිටගල ප්‍රදේශයෙන්ද COVID-19 ආසාදිතයෙකු අද හඳුනාගත්තා. කොළඹ මධ්‍යම බස් රථ පාරයන්තයේ කාර්යාලය සේවකයෙකු ලෙස කටයුතු කර තිබූ ඔහු පසුගිය 24 වනදා ගලපිටගල ප්‍රදේශයට පැමිණ තිබුණා. අම්පාර මහ රෝහලේදී අද කරන ලද
රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන ඇති අතර පවුල් 11ක පුද්ගලයන් 20 දෙනෙකු නිරෝධායනයට යොමු කෙරුණා. එම ආසාදිතයාගේ දියණියක් ප්‍රදේශීය උපකාරක පන්තියකට සහභාගී වී තිබූ බවට සෞඛ්‍ය අංශ තොරතුරු තහවුරු කරගෙන තිබෙනවා. මේ අතර COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් 460 දෙනෙකු ඊයේ මෙරටින් හඳුනාගත්තා. ඔවුන්ගෙන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් අතර එම සංඛ්‍යාව දැක්ුණේ රෝගීන් 249ක් ලෙසයි. ඔවුන්ගෙන් රෝගීන් 24 දෙනෙකු මට්ටක්කුලියෙන්, 22 දෙනෙකු කොල්ලුපිටියෙන් සහ 20 දෙනෙකු බොරැල්ලෙන් හඳුනාගෙන තිබුණා. ඒ අනුව COVID-19 දෙවනි රැල්ලෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව 17977ක්. මේ මාසය තුල පමණක් රෝගීන් 8422 දෙනෙකු කොළඹින් හඳුනාගෙන තිබුණා. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන්ද ඊයේ රෝගීන් 52 දෙනෙකු හඳුනාගත්තා. ඔවුන්ගෙන් රෝගීන් 22 දෙනෙකුම හඳුනාගත්තේ පූගොඩ ප්‍රදේශයෙන්. ඒ අනුව COVID දෙවන රැල්ලෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 9095ක්. මේ මාසය තුල පමණක් එම දිස්ත්‍රික්කයෙන් රෝගීන් 2706 දෙනෙකු හඳුනාගත්තා. කළුතර දිස්ත්‍රික්කයෙන් ඊයේ වාර්තා වුණේ රෝගීන් 5 දෙනෙකු පමණයි. කෙසේ වෙතත් COVID-19 දෙවන රැල්ලෙන් එම දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 3359ක් වන අතර මේ මාසය තුල පමණක් රෝගීන් 2102 දෙනෙකු හඳුනාගෙන තිබුණා. ඒ අනුව COVID දෙවන රැල්ලෙන් මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් 37444න් ආසාදිතයින් 30431ක්ම වාර්තා වුණේ බස්නාහිර පළාතෙන්. මහනුවර දිස්ත්‍රික්කයෙන්ද ආසාදිතයින් 1597 දෙනෙකු COVID දෙවන රැල්ලෙන් හඳුනාගත් අතර ගාල්ල, අම්පාර, කුරුණෑගල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 500 ඉක්මවා තිබෙනවා. මේ අතර ඊයේ හඳුනාගත් රෝගීන්ගෙන් 18 දෙනෙකු වැලිකඩ බන්ධනාගාරයෙන්ුත්, 9 දෙනෙකු මීගමුව බන්ධනාගාරයෙන්ුත්, 8 දෙනෙකු මහර බන්ධනාගාරයෙන්ුත් හඳුනාගත්තා. ඒ අනුව බන්ධනාගාර ආශ්‍රිතව මේ වන විට වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3949ක්. මේ අතර COVID-19 ආසාදනය වීමෙන් මෙරට සිදු වූ මරණ 198න් මරණ 88ක්ම වාර්තා වුණේ අවුරුදු 71 ඉක්ම වූවන් අතරේ. අවුරුදු 61ත් 70ත් අතර මරණ 35කුත්, අවුරුදු 51ත් 60ත් අතර මරණ 30කුත් වාර්තා වී තිබුණා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත මරණ වලින් මරණ 153ක් වාර්තා වී ඇත්තේ අවුරුදු 50 ඉක්ම වූ ආසාදිතයින් අතරේ. මේ අතර හුදකලා කර තිබූ කොස්ගම පොලිස් බල ප්‍රදේශයේ හුදකලා තත්ත්වය ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. කොරෝනා වෛරසය ආසාදනය වී මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මෘතදේහ ආදාහනය කිරීම සම්බන්ධයෙන් අද දිනේත් භික්ෂුන් වහන්සේ ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලඥයින් අදහස් පළ කළා. මේ අතර මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් ආදාහනය කිරීමට එරෙහිව අද දිනේත් විරෝධතා පැවැත්වුණා. කොවිඩ් හේතුවෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් ආදාහනය කිරීමට එරෙහිව මහනුවරදී අදත් විරෝධතාවක් පැවැත්වුණේ සංවිධාන කිහිපයක එකතුවෙන්. වතුරෙන් පිරිච්ච රටක් ඒත් භූමිදානය කරනවා. ඉන්දියාවේ භූමිදානය කරනවා. මම පිලිපීනයට ගියා. ඉතින් පාක් කාරණකොට වතුර එනවා. ඒත් භූමිදානය කරනවා. මේ අතර මෙවැනි උද්ඝෝෂණ පිළිබඳව අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙන්ඩරුවේ උපාලිනා හිමියන් අදහස් පළ කළා. විශේෂයෙන් ආගමික නායකයින් එකතු වෙලා සාකච්ඡා මාර්ගයෙන් මේ ප්‍රශ්න විසඳාගත යුතුයි. ඒ නැතුව මහ ජනතාවට නිදහසේ යෝජනා ආදී පැවැත්වීමට අවස්ථාව දුන්නොත් අනවශ්‍ය ප්‍රශ්න ගැටලු ඇතිවීමට බොහෝ වෙලාවට ඉඩ තිබෙනවා. මේ අතර කොවිඩ් මරණ ආදාහනය සම්බන්ධයෙන් අද දිනේදී ආගමික නායකයන් ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදහස් පළ කළා. මේ වසංගත රෝගයේ සමග අපි සෙල්ලම් කරන්න ගියොත් අපි හැම කෙනාගේම ජීවිත අකාලේ විනාශ වෙන්න බැරි කමක් නැහැ. ඒ නිසා මුලින්ම අපි කියන්න කැමති දේශපාලනයේ ගාගන්නත් එපා, සෞඛ්‍යයක සෙල්ලම් කරන්න සූදානම් වෙන්නත් එපා. අපේ රටේ සියලුම ජාතික නායකවරුන් යයි කියන දේශපාලන අවධානය යොමු කරලා මේ ප්‍රශ්නේ ඉදිරි පැය කිහිපය තුළ නිවාරණය නොකළොත් ඇතිවෙන ඛේදජනක තත්වයට ඒ පිරිසම වගකිය යුතුයි කියන එකයි අපේ අදහස. මේ ආදාහන ප්‍රශ්නේ අපි කිසිසේත්ම මේ ජාතික ප්‍රශ්නයක්, ආගමික ප්‍රශ්නයක් කරගන්න හොඳ නැහැ. මේක සෞඛ්‍යාංශ මගින් තීරණය කර යුතු කාරණයක් කියන එක තැන අපි මුලින්ම හිටියා. දැන් කොවිඩ් මරණ අධිශීත කරනවල දාලා තියාගත්තාම කොරෝනාව මැරෙනවද? තවත් ව්‍යාප්ත වෙන එකයි වෙන්නේ. තියයි මේ රජය මේ වගේ මෝඩ තීන්දුව ගන්න. මේවා ගැන නුඹුමනා බය ඇති කරන්න ඕනේ නෑ. දැන් උදාහරණයක් ඇටියට මුන්ද දේහය ප්ලාස්ටික් ආවරණයක් ඒ ආකාරයට වැඩේ කළොතින් එහෙනම් වතුර ඇතුල් වෙන්නේ නෑනේ. එතකොට මේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නෑනේ. හැබැයි එහෙමනම් අපේ දූපත් තියෙනවනේ. මාලදිවයිනට ගෙනියන්න උමනාවක් නෑනේ. මේ මෘතදේහ පිළිබඳ කතා කරලා දේශපාලනයක් තමයි මේ සිද්ධ කරන්නේ. නෑ අපිට මරණ මලමිනී විකුණන ඡන්ද කරන්න ඕන නැහැ. ජනතාව අපි ගැන විශ්වාසය තියලා තියෙනවා. අපි ජනතාව ගැන විශ්වාසය තියාගෙන කටයුතු කරනවා කියන එක කියන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව දීලා තින්නේ නිරෝධායන නීතිය අනුව. ඉතින් ඒ මතය තමයි අදටත් ඉන්නේ. මහර බන්ධනාගාර ගැටුමේදී මියගිය තවත් රැඳවියන් සිව් දෙනෙකුගේ සිරුරු රජයේ වියදමින් ආදාහනය කරන්නයි අධිකරණය නියෝග කළා. ඒ ඊට අදාළ නඩුව වත්තල මහේස්ත්‍රාත් අධිකරණයේදී අද කැඳ වූ අවස්ථාවේදී
මහර බන්ධනාගාරය ඇතිව ගැටුම සම්බන්ධ නඩු විභාගය අදත් කැඳවනු ලැබුවේ වත්තල මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා ඉදිරියේදී. සිද්ධියෙන් මියගිය බන්ධනාගාර රැඳවියන් 11 දෙනාගෙන් 8 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇතැයි මුලින් අනාවරණ වී තිබූ අතර ඉන් මෘතදේහ 4ක් ආදාහනය කිරීමට පසුගිය 16 වෙනිදා පැවති නඩු විභාගයේදී අවසර හිමි වුණා. මේ අතර අදත් නඩුව කැඳවනු ලැබුවා. නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් අද කරුණු දැක්වූ රජ්‍ය අධිනීතිඥ නිශා ජයරත්න මෙනවිය සඳහන් කළේ මෘතදේහ ආදාහනය සම්බන්ධයෙන් අප්‍රේල් 4 වෙනිදා නිකුත් කෙරුණු ගැසට් නිවේදනය තවමත් වළංගු බවයි. මා ගරු නීතිපතිතුමා වෙනුවෙන් සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙනුවෙන් අයද සිටියේ එම මෘතදේහ 4 සම්බන්ධයෙන් ආදාහනය කිරීම සම්බන්ධයෙන් නියෝගයක් අයද සිටිය. එසේම කිසිම ජනවර්ගයක් ආගම හෝ ජාතිය අනුව වෙන් කිරීමක් සිදු නොවිය යුතු බවටත් දැනට තිබෙන නීතිමය තත්ත්වය අනුව අප්‍රේල් 4 වෙනිදා ගැසට් පත්‍රය චක්‍රලේඛන හා රෙගුලාසි බලාත්මකව පැවතිය යුතු බවට මා ගරු අධිකරණයට කරුණු සැලකර සිටියා. කෙසේ වෙතත් අගතියටපත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහතුන් දැඩි රෝධතාවයක් එල්ල කළා මෙම මෘතදේහ ආදාහනය කිරීම සම්බන්ධයෙන් ඔවුන් දිගින් දිගටම ගරු අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම මෘතදේහ භූමි දානය කළ යුතු බවට. නමුත් ගරු අධිකරණය විසින් මෙම මෘතදේහ 4ත් සෞඛ්‍ය රෙගුලාසි ප්‍රකාරව ආදාහනය කළ යුතු බවට දන්වා සිටියා. මේ අතර අගතියටපත් පාර්ශවයේ නීතිඥවරුන්ද අද මෙලෙස අදහස් පළ කළා. විමල් වීරවංශ මහතා විසින් පාර්ලිමේන්තුවත් ඊට පිටතදී විශේෂ ප්‍රකාශ කළා තිබුණා මෙම සිද්ධියට අදාළව අපරාධිත සුළු ආකාරය සම්බන්ධ. ඒ අනුව ගරු මහේස්ත්‍රාත්තුමා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දීමක් කළා. ඒ සම්බන්ධ ප්‍රකාශ ලබා ගැනීමට කටයුතු කළා. ඒ සම්බන්ධ ඉදිරි පියවර සිදු කරන්න කියන කාරණාව. තව ඉතිරි මෘතදේහ 3ක් තියෙනවා. මේ මෘතදේහ 3 කොවිඩ් ආසාදිත මෘතදේහ නෙමෙයි. අපි ඉදිරියේ බලාපොරොත්තු වෙනවා ඒගොල්ලන්ගේ ඥාතීන්ට අවසන් කටයුතු සඳහා ලබා දෙන්න කියන ඉල්ලීම ගරු අධිකරණය කරන්න. අපි ජයග්‍රහණය කරා මේ අවස්ථාවේදී මූනිස්සන් සහ ආගන්තුක ද්‍රව්‍ය මේ සිරුවලට ඇතුළු වෙලා තිබුණා නම් ඒව සම්බන්ධයෙන් වාර්තාවක් වහාම ගරු අධිකරණය ලබා දෙන්න කියලා නියෝගයක් කළා. ඒ නියෝගයත් ඉතාම වැදගත්. මේ අතර අප ලබා සිටියද නිදහස නොලැබූ මහර බන්ධනාගාර රැඳවියන් පිරිසකගේ ඥාතීන් සිය ගැටලුත් මෙලෙස ඉදිරිපත් කළා. 29 වෙනි සිද්ධිය වෙනකුත් එළියට දුන්නේ නැහැ. අපි ගිහින් අහනකොට කියනවා කොවිඩ් බලලා තමයි දෙන්නේ කියලා. එයාලා ඒකට සම්බන්ධ නම් එයාලට සාක්ෂි ඉදිරිපත් කරලා එයාලා වැටලා තියාගන්න. බොරුවට එයාලව තියාගන්න එපා. උඹලගේ උන්නේ ගිනි තිබ්බ අපිට මොනවද කරන්න කියන්නේ කියලා අහනවා. හැමෝම සම්බන්ධ නෑනේ ඕවට. මහර බන්ධනාගාර ගැටුම සම්බන්ධ නඩු විභාගය ජනවාරි 8 වෙනිදා යලි කැඳවීමට නියමිතයි. මේ අතර බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාව අධිකරණ අමාත්‍ය නීතිඥ අලි සබ්රි මහතා වෙත බාර දී තිබෙනවා. අපි කාටවත් වරදක් පටවන්න උත්සාහ කරන්නෙත් නැහැ. කාවවත් වරදින් බේරගන්න උත්සාහ කරන්නෙත් නැහැ. මේකදී අපි විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ මේදී සීමාවන් ඉක්මවලා කවුරු හරි කටයුතු කරලා තියෙනවද? නැත්නම් ආත්මර්ෂාව ඇතුළත කටයුතු කරලා තියෙනවද කියන එක පිළිබඳව අපි සලකලා බලන්නට. අපිටත් තිබුණා මේක යට ගහන්න කවුරු හරි අපිට සම්බන්ධ පුද්ගලයෝ දෙන්නේ 3 දෙනෙක් සම්බන්ධ කරලා මේක ගහලා දාන්න. එහෙම කරන්න අපේ යුතුයකමකුත් නැහැ. අපේ බලාපොරොත්තුවකුත් නැහැ. මේ වගේ දේවල් වලදී සත්‍ය සොයා ගන්නට දුෂ්කරතාවලින් පෙළෙන ගම්මානවල ජනජීවිතය නගා සිටුවීමේ අරමුණින් ක්‍රියාත්මක ගම සමග පිළිසඳරක් වැඩසටහනේ තවත් අදියරක් අද ක්‍රියාත්මක වුණා. ඒ කැබිතිගොල්ලෑව කණුගහවැව ප්‍රාථමික විද්‍යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක ජනපති ගම සමග පිළිසඳරක් වැඩසටහනේ සිව්වන අදියර මෙලෙස ආරම්භ කෙරුණා. ජනපති ගම සමග පිළිසඳරක් වැඩසටහනේ සිව්වන අදියර සඳහා සහභාගී වීම සඳහායි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙලෙස විද්‍යාලය පරිශ්‍රයට පැමිණ මෙහිදී පැමිණ සිටි ජනතාව අතරටම ගොස් ඔවුන් සමග කතා කිරීමට ජනපතිවරයා කටයුතු කළේ මෙලෙසින්. වනජීවියෙකුනුත් මේ ගල් දාලා තින්නේ මේ ඊළඟ මෙන්දි. ඉතින් අපිට අහෙන්න අපහසුතාවය අවුරුදු ගානක් ඔයගොල්ලෝ වගා කරපුවා. දැන් මොනවද ඒකේ තියෙන්නේ? අනතුරුවයි ජනපතිවරයා සමග පිළිසඳර ආරම්භ වුණේ. මගේ ප්‍රතිපත්තියත් අපේ රජයේ ප්‍රතිපත්තියත් කෘෂිකර්මාන්තයට ප්‍රමුඛත්වයක් දීලා ඒව දිරි ගන්වලා මේ ජනතාවට වැඩි ආදායමක් ලබා ගන්නට පුළුවන් වෙන්නට වාතාවරණයක් සකස් කරලා දෙන්න. රටේ ජනාධිපතිවරයා වශයෙන් මේ ගම්මානවලට ගිහිල්ලා මේ ප්‍රශ්න ගැන අවධානයක් විශේෂයෙන්ම නිලධාරීන්ට
යොමු කරවන්න අරමුණින් තමයි මම මේ ගම්මානවලට එන්නේ. පසුව ප්‍රදේශයේ ජනතාවට ඇති ගැටලු ජනාධිපතිවරයාට ඍජුවම යොමු වුණා. යාංගොය ජලාශය බඳලා අවතන් කරලා අවුරුදු 5ක් වෙනවා පදිංචි කරලා තවමත් අපට ඉස්සන්වැය ප්‍රදේශයේ කුඹුරු ඉඩම් දෙනවා කොට ඉඩම් දීලා නැහැ. 2016 වෙනකන් ඒ උදවිය ඒ ඉඩම් භුක්ති විඳලා තියෙනවා. එතකොට අවුරුදු 25ක් 30ක් විතර වයසයි ඒ අයට. ඒ නිසා ඒ අයටත් මේ ඉඩම් ලබා දීම සාධාරණ ප්‍රශ්නේ. ඔය කියන කාරණා සියල්ල සිද්ධ වෙලා නැහැ. ඔය ලයිස්තු වලින් විතරයි වෙලා තියෙන්නේ ඔක්කොම. කවුරුත් නිලධාරි යන්නෙම නැහැ ඔය පැත්ත ෆයිල් වලින් විතරයි ඔය වැඩ කෙරලා තියෙන්නේ. දැන් ඒක ඉක්මන් කරන්න ලබා දෙන්න. මොකද දැන් මේ ප්‍රොජෙක්ට් එකක් කරනකොට ඉස්සෙල්ලම කරන්න ඕනේ ඒකෙන් මේ අවතන් වෙන අයට ඉඩම් දෙන එකනේ. ඒක ඒගොල්ලන්ගේ එයාගේ වැරද්දක් නෙවෙයි වහාම ඒ ඉඩම් ලබා දෙන්න කටයුතු කරන ඉඩම් මැන්ඩින් ගිහින් දෙනවා මේ වන් රක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ගල් දාලා. කොහෙද ඔය ප්‍රදේශය? වාහනකට D5 ගානසෙන් වසම 40 තුලක්. දැන් මේ පාර වැව්වේ වගා කරේ නැද්ද? වගා කරලා තියෙන්නේ. ඉතින් අපි බය වකුතුලා තමයි කුඹුරු කරා. නෑ ඒගොල්ලෝ කුඹුරු කරන්නේ. ඕක දැන් අර කුඹුර කොහොමද කැලෑවුනේ? අපි 14 Google සිතියම් මල්ලා 14 තිබ්බ කලේ තමයි කණු දාලා තිබේ. මේගොල්ලොත් එක්ක කියලා ක්ෂේත්‍රයේ ගැටළු ඔක්කොම විසඳලා නැවත බයින් කණු දාලා එතන දැන් ඕගොල්ලෝ බය නැතුව වගා කරන්න මේ වන රක්ෂණයෙන් නඩු දාන්න එපා. නෑ නඩු දාන්න නැහැ. ඒකට පොලිසියනොත් ඒවට පනින්න එපා. ඒ කටයුතු ඉක්මනටම සිද්ධ වෙනවා අධිකාරි ජනාධිපතිතුමනි. අවුරුදු 17 තිස්සේ වගා කරපු ඉඩම් මැදින් වන රක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගල් දාලා තියෙනවා. ගිය සතියේ රුපියල් 24000ක 3 දෙනෙකුට අපිට දඩ ගැහුවා. ඊට පස්සේ වනජීවියෙක්ගෙන් STF එක ගිහිල්ලා අපිට දන්නේ නැතුව තිසාති නිකුත් කරලා අපි රෑ ආවිල්ලා අරන් ගියා. කවුද නිලධාරීන් කවුද එකට වග කියන්න ඕන නෑ දැනට අර කුඹුරක් කරනවා නම් ඒ කුඹුර අතහැරලා ඕනනේ ගල් දාන්න භූමියේම තියෙන තත්ත්වය හොඳට බලන්න. ඉතින් මේ අපි මෙහෙන් කියනවා වගා වැඩියෙන් වගා කරන්න කියලා. එතකොට මිනිසුන්ට ඉඩම් නැත්තම් කොහේ වගා කරන්නද? කවුද මේ STF එකෙන් ආවද කවුද? STF එක ඕකට මැදිහත් වෙන්න එපා. ඔය වගා කරන අයට වගා කරන්න ඉඩ දෙන්න ඕන. මේක මානුෂික පැත්තෙන් බලන්න. ගස් කපන අයට කැලෑ කපන අයට ඉඩ දෙන්න එපා. කුඹුරක් බවට පේනවා නම් ඒ කුඹුර මැදින් ආපහු ගල් දාලා උසාවි දාන්න එපා. සාධාරණ ලෙස මානුෂික පැත්තෙන් බලන්න හැමතිස්සෙම නිලධාරීන් මානුෂික පැත්තෙන් බලනවා නම් මේ ප්‍රශ්නේ එන්නේ නැහැ. වහල්කඩින් යාංගොය ඇලක් හැදුවා ජයන්ති වැව දක්වා. ඒකෙදි 86 දෙනෙක්ගේ කුඹුරු සහ ගෙවල් ගොඩ ඉඳන් ගිහින් තියෙනවා. අපිට මේ වෙනතෙක් කිසිම කන්න වන්දියක්වත් කුඹුරක්වත් කිසිම වන්දියක් ගරු ජනාධිපතිතුමනි අපිට දීලා නැහැ. වාරි මාර්ගෙන්ද? ජයන්තින් පල්ලෙහාට අක්කර 6000ක් අස්සවත් දන්නේ ඇලෙන්. දැන් ඒගොල්ලන්ගේ ඉඩම් ඒකට යට වුණා. ඒකට යට වෙලා තියෙනවා ජනාධිපති. දැන් ඒගොල්ලන්ට ඉඩම් දුන්නේ නැද්ද? තාම දීලා නැහැ. තියෙන ඉඩම් ගැටලු මේ වෙලාවේ මේ කැබිනට් පේපර් එකක් විශේෂ දාලා තියෙනවා. කැබිනට් පේපර් දාන්න ඉස්සෙල්ලා ඔය කරන්න එපා. දැන් මේවා ප්‍රොජෙක්ට් එකක් නේ. දැන් ප්‍රොජෙක්ට් එකක් යටතේ ඉඩම් අනිවාර්යයෙන්ම ඉඩම් අයිමි වෙච්ච අයට ඉඩම් දෙන්න එපා. ඉතින් මොනවද කැබිනට් පේපර්ස් දාන්නේ? අතිගරු ජනාධිපතිතුමනි අපේ සින්නක්කර ඉඩම් වලට ගල් දාලා අවුරුදු 100ක් වැඩිය පරණයි ඔප්පුත් ගෙනල්ලා තියෙනවා ජනාධිපතිතුමනි අවුරුදු 100ක් විතර පරණ ඉඩම් සින්නක්කර ඉඩම් වලට කොහොමද ගල් දාන්නේ? මායෙන් අඳුනා ගන්න බැරි වෙච්ච එකක් වෙන්නේ නැතිව කැලේ වැවිලා තිස්සා. ඒක නිවැරදි කරන්න පුළුවන්. නෑ මේකම දිස්ත්‍රික්කෙම තියෙන ප්‍රශ්නයක් මේක බලන්න ඉක්මනට කඩිනමින්. තවත් දේශීය පුවත් කිහිපයක් වෙතයි දැන් අවධානය. මාවනැල්ල හිඟුල ප්‍රදේශයේ බුද්ධ ප්‍රතිමාවක ආවරණයකට හානි සිදු කිරීමේ සිද්ධිය පිළිබඳව පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මෙසේ හානි කර තිබුණේ කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ අසල පිහිටි පිළිමයක ආවරණයට යොදා තිබූ වීදුරු ආවරණයකටයි. මෙම බුද්ධ ප්‍රතිමාවේ වීදුරු ආවරණයට හානි කර ඇති බව මුලින්ම දැක තිබුණේ ඊට මල් පූජා කිරීමට පැමිණි ප්‍රදේශවාසී කාන්තාවක්. ඒ අනුව පොලිස් පරීක්ෂණ ඊයේම ආරම්භ වුණා. පොලිසිය ඊයේ පැවසුවේ ගලකින් පහර දී බුදු කුටියේ ආවරණය කඩා දමා ඇති බවක් නිරීක්ෂණය වූ බවයි. මේ ස්ථානයේ තිබූ බුද්ධ ප්‍රතිමා වහන්සේට 2018 වසරේ කිසියම් පිරිසක් පහර දී සිරස කඩා දමා තිබූ අතර ඊට පසුවයි මේ නව බුදු පිළිමය තැන්පත් කර තිබුණේ. මේ අතර මාවනැල්ල ප්‍රදේශයේ ගල්වලක පුපුරණ ද්‍රව්‍ය අතුරුදන් වීමේ සිද්ධිය පිළිබඳවත් පුළුල් පරීක්ෂණයක් ක්‍රියාත්මකයි. ඊට ඊයේ ප්‍රහාරයක් එල්ල වී තිබූ බවයි පොලිසිය පැවසුවේ. මේ සිද්ධියෙන් පසුව ගල් කොරිවලට ලබා දෙන පුපුරණ ද්‍රව්‍ය භාවිත කිරීම පිළිබඳව අධීක්ෂණයට පරිසර අමාත්‍යාංශයෙන් විශ්‍රාමික හමුදා නිලධාරියෙකු යෙදවීමට තීරණය කර තිබෙනවා. ගල් කොරිවල සිදුවන අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමත් එම නිලධාරියාගේ වගකීමක් බවයි පරිසර අමාත්‍යාංශය නිවේදනය කළේ.
කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා නිෂ්පාදනය කළ පැණිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීම සඳහා පත්කළ රජරට සරසවියේ ආචාර ධර්ම කමිටුව මගින් අදාළ පැණිය පරීක්ෂාවට ලක් කිරීම සඳහා අනුමැතිය ලබා දී ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. කෙසේ වෙතත් අදාළ පැණිය අනුමත කිරීමක් සිදු කර නොමැති බවයි ඔහු අවධාරණය කළේ. COVID-19 ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහාත් රෝගය වැළඳීම වැළැක්වීම සඳහාත් සුදුසුයයි පවසමින් කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා හඳුන්වා දුන් ඖෂධය පිළිබඳව පසුගිය දින කිහිපයේදී දැඩි කතාබහට ලක් වුණා. ඒ සමගම එම ඖෂධය ලබා ගැනීමට විශාල පිරිසක් ඔහුගේ නිවස වෙතද පැමිණියා. එම ඖෂධය ප්‍රතිශක්තිකරණයේ ඉහළ නංවන පැණියක් ලෙස ආයුර්වේද දෙපාර්තමේන්තුව අනුමැතිය ලබා දී තිබූ අතර එය බාර ගැනීම ධම්මික බණ්ඩාර මහතා ප්‍රතික්ෂේප කර තිබුණා. දැන් මට මේකත් දෙන්න මොකටද මේ? එහෙනම් එදාම කියන්න දෙනවා කොරෝනා වලට මේක හරියන්නේ නැහැ කියලා. ඒ සමගම අදාළ ඖෂධය බෙදා හැරීම මේ වන විට తాවකාලිකව නතර කර ඇති අතර මේ ඖෂධය පිළිබඳව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිදු කළ මෙතෙක් හෙළි නොකළ පරීක්ෂණ වාර්තාවක්ද තිබෙන බව ධම්මික බණ්ඩාර මහතා ඊයේ පැවසුවා. විද්‍යාත්මකව හොයාගත්ත දෙයක් කියනවා තව මේ පරීක්ෂණය කරලා තියෙන්නේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන්. මේක අපි එළියට දෙන්නේ නැහැ මාධ්‍ය තුලට. මොකද එතුමලා ඉල්ලීමක් කරලා තියෙනවා මේක අපි තව ටික දවසකින් දෙමු රජයෙන් හොයන්න දුන්න දේ හෙව්වට පස්සේ කියලා. මේ අතර දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා මෙම පැණිය පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. දේශීය ඖෂධ 37ක් අපි හොයා බලමින් යනවා කොරෝනා වසංගතයට මුහුණ දෙන්න සුදුසුයි කියලා. ඒ සෑම දෙයක් පිළිබඳව අපි අධ්‍යයනය කරනවා. මේ පැණිය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ සමසලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අදහස් පළ කළා. ධම්මික මහත්මයා ඊටාම් පැහැදිලිව රටට කිව්ව පණිවිඩය තමයි මේස හැන්ද ගානේ උදේ හවස දවස් දෙකක් බිව්වට පස්සේ ජීවිත කාලෙට මේ කොරෝනා හැදෙන්නේ නැහැ කියන එක. ඒතකොට කෑගල්ල දිස්ත්‍රික්කයේ මේ මතුවෙන අලුත් රෝගීන් මේ පැණිය බීලා නම් ඉන්නේ. ඒතකොට මේ පැණියේ සාර්ථකත්වය පිළිබඳ ප්‍රශ්නයක් ඉතුරු වෙනවා. වට ප්‍රතිචාර දක්වනා වගේ බොරුවත් සමාජයට එළි කළ යුතුයි. මෙවැනි ක්‍රියාවලින් ආයුර්වේද ශාස්ත්‍රයේ හැලුවට ලක් වෙනවා කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. මේ අතර කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා නිෂ්පාදනය කළ පැණිය ආචාර ධර්ම කමිටුව මගින් පරීක්ෂා කිරීම සඳහා අනුමැතිය ලබා දී ඇති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා අද ප්‍රකාශ කළා. ආචාර ධර්ම කමිටුව මගින් ධම්මික බණ්ඩාර මහත්මයාගේ පැණිය පරීක්ෂාවට ලක් කිරීම සඳහා අනුමැතිය ලබා දීලා තියෙනවා. අපි කියනවා ethical clearance එක ලැබිලා තියෙනවා. එම පැණිය පරීක්ෂාවට භාජනය කිරීම සඳහා මෙය වරදවා වටහා ගත යුතු නැහැ. පැණිය අනුමත කිරීමක් හැටියට ඇත්තටම පැණිය පරීක්ෂාවට ලක් කිරීම සඳහා රජයේ රෝහලක පරීක්ෂණාත්මකව ලබා දීලා එහි ගුණාගුණ බැලීම සඳහා ලැබුණ අනුමැතියක් තමයි අද දිනේදී ඒ ආචාර්ය ධර්ම කමිටුව මගින් ලබා දීලා තියෙන්නේ. මුහුදු මාර්ගයෙන් නීති විරෝධීව මෙරටට රැගෙන ආ කහතොගයක් ගිනි තබා විනාශ කර තිබෙනවා. මෙසේ විනාශ කෙරුණේ කිලෝ 21000කට අධික බරකින් යුත් කහතොගයක්. මෙරට වෙළඳ පොලේ කහ ආනයනය තහනම් කළ පසු පිටරටින් නීති විරෝධීව මෙරටට කහතොග ගෙන්වීම බහුලව සිදුවනවා. එලෙස ඉන්දියාවේ සිට බහුදින යාත්‍රාවකින් මෙරටට ගෙන්වා තිබූ කහ කිලෝග්‍රෑම් 21900ක තොගයක් පසුගිය 27 වනදා හුංගම කලමැටිය දීවරවරායේදී හුංගම පොලිසිය විසින් සොයාගනු ලැබුවා. පොලිස් භාරයට ගත් මෙම කහතොගය සම්බන්ධයෙන් අගුණකොළ පැලැස්ස අධිකරණයටද කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව නිසි අධීක්ෂණයක් යටතේ ගිනි තබා විනාශ කිරීමට කටයුතු කරනු ලැබුවා. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදද අනුගමනය කරමින් කහතොගේ ඊයේ දිනේදී පිළිස්සීම සිදු කෙරුණේ කොවිඩ් වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තියක් පවතින ඉන්දියාවේ සිට මෙම කහතොගේ රැගෙන ඒම හේතුවෙන්. පළමුව කහතොගේ අම්බලන්තොට ලුණම ආදාහනාගාරය තුළ පිළිස්සීමට කටයුතු කළත් එය සාර්ථක නොවීම නිසා කහතොගේ යළිත් අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ කසල ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් භූමිතෙල් තමා පිළිස්සීම කිරීම සිදු කළේ මෙලෙසින්. ස්වර්ණ ශ්‍රී සත්කාරය යටතේ දුම්රිය ස්ථාන විස බීජ හරණ ක්‍රියාවලියේ අධීර කිහිපයක් ඉක්ුද්දා සිදු වුණා. එහි තවත් අධීරක් ලෙස පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන විස බීජ හරණය කිරීමේ කටයුතු මෙවර සිදු වුණා. ඒ ඇතැන්ස් ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනය සහ ශාන්ත ජෝන් ගිලන්රත හමුදාවේ අනුග්‍රහයෙන්. ස්වර්ණශ්‍රී සත්කාර තුළින් පොලිස්ථාන විසබීජාරණයට ලක් කිරීමේ කටයුතු මෙවර සිදුවනේ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන්. ඒ යටතේ පොළොන්නරුව පොලිස් බල ප්‍රදේශයේ පොලිස්ථාන 9ක් පළමු අධීර යටතේ විසබීජාරණය කිරීම සිදු වුණා. මේ සඳහා ඇතැන්ස් ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනයත් ශාන්ත ජෝන් ගිලන්රත හමුදාවත් ස්වර්ණශ්‍රී සත්කාර සමග එකතු වුණා. අපිට දැන් මේ රටේ තත්ත්වෙත් එක්ක අපේ රට රකින්න පොලිසිය මම හැමදාම කියනවා වගේ රකින්න අපිට පුළුවන් දායකත්වය අපි හැම වෙලේම ලබා දිය යුතුයි. ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් පෙතුමාගේ උදාර සංකල්පය යටතේ කරගෙන යන මේ වැඩසටහන විශේෂයෙන් මූලස්ථාන පොලිස් පරීක්ෂක හැටියට මම ඉතාම අගය කොට සැලකනවා.
ඔබ යාළුවෝ ලයිව් ඇට් 8 සමගින් දෙයක් වෙත සතුටු ලොවක් උරුම කළ හදවත්වලට ඩයලොග් සහ සිනෙස්ටා පදනමෙක්ව කෘතගුණ පුද කරන්නට කටයුතු ආරම්භ කළා. මේ වෙනුවෙන් මාධ්‍යානුග්‍රහය දක්වන්නේ ස්වර්ණ වාහිනියයි. ඒ සත්කාරයේදී අද අපි ගියේ ප්‍රවීණ සිනමා නළු අමරසිරි කලන්සූරිය මහතා හමු වෙන්නයි. කැවෑමෙන් පෙරුම් පුරා මා සිටියා මගදෙනෙත් අයා සිහින විමානෙන් ඔබ ඇවිදින්න. ලාංකේය සිනමා වංශ කතාවේ අමරසිරි කලන්සූරිය සලකුණ පළමුවෙන් සටහන් වුණේ 1969 වසරේ හන්තානේ කතාව තුලින්. මේ දක්වා චිත්‍රපට 50කට ආසන්න ප්‍රමාණයකට රංගනයෙන් දායක වූ අමරසිරි කලන්සූරිය මහතා සිංහල සිනමාවේ ස්වර්ණමය යුගයේ වීරයාගේ චරිතයට නව මුහුණුවරක් ලබා දුන්නා. ලාංකේය සිනමා ලෝලින්ගේ හදවත් ඔහු ආදරයෙන් බැඳගත්තේ සිනමාවේ දංගකාරයා ලෙසයි. ශ්‍රී ලාංකේය ටෙලිනාට්‍ය වංශකතාවේ නොමකින මතකයක් එක් කරමින් අමරසිරි කලන්සූරිය මෙරට පළමු ටෙලිනාට්‍ය වන දිමුතුමුතුහි ප්‍රධාන භූමිකාවකටද පණ පෙව්වා. රටක් ආදරය කරන ගරු කරන සිනමා රංගන ශිල්පී අමරසිරි කලන්සූරිය මහතා හමුවන්නට එතුමාගේ නිවසට ගොස් සුවදුක් විමසා ද්‍රව්‍යමය ආධාර ලබා දීමට ඩයලොග් ආයතනය මෙලෙස කටයුතු කළා. කියන්නේ මට ස්වර්ණ වාහිනී ඩයලොග් කපටි තුනින්ම ඒ ගෞරවයට මම හරි බොහොම කැමති සන්තෝෂයි හරි ආඩම්බරයි. දයක් වෙත සතුටු ලොවක් උරුම කළ හදවත්වලට ඩයලොග් සහ සිනෙස්ටා පදනම එක්වගෙනෙන කෘතගුණ පිදුමයි මේ. කොල්ලුපිටිය ප්‍රදේශයේ ඉදිකරන ලද මහල් නිවාසයක ජලයෙන් යට වූ බිම්මහලක නිදාගෙන සිටි සේවකයෙකු දියගිලි මරණයට පත් වී තිබෙනවා. මියගිය පුද්ගලයාගේ දේහය ගොඩ ගැනීම සඳහා ලංකා ගිනි නිවන හමුදාවට පැය 10ක පමණ මෙහෙයුමක නිරත වීමට සිදු වුණා. කොළඹ ප්‍රදේශයට ඊයේ පසරුවේ ඇදහැළුණු දහරහනිපාත වර්ෂාවත් සමග කොල්ලුපිටිය ආරේද මෙල්මාවතේ ඉදිකිරමින් පවතින මහල් නිවාස සංකීර්ණයක බිම්මහල සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී තිබෙනවා. පළමු මහලෙන්ද අඩි 2.5ක කොටසක් ජලයෙන් යට වී ඇති බවයි පැවසෙන්නේ. මෙම ජලගල්මෙන් බිම්මහලේ නිදා සිටි සේවකයෙකු දියගිලි ජීවිතක්ෂයට පත්වුණා. වර්ෂාවත් සමග බිම්මහලට ජලය කාන්දු වී ඇති අතර එම අවස්ථාවේ එහි නිදා සිටි සේවකීන් කිහිප දෙනෙකු උඩුමහලට පැමිණ දිවි බේරා ගැනීමට සමත් වී තිබෙනවා. තවත් පුද්ගලයෙකු ජලයට යට වී ඇති අතර ඔහුගේ දේහය ගොඩ ගැනීම සඳහා ගිනි නිවන හමුදාවට පැය 10ක මෙහෙයුමක් කිරීමට සිදු වුණා. මෙසේ මරණයට පත් වී ඇත්තේ වැලිමඩ ඌව පරණගම ප්‍රදේශයේ පදිංචිව සිටි 54 හැවිරිදි පුද්ගලයෙක්. සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට රැස් වී තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් මුහුණ පාන ගැටලු සහ පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට මෙලෙස නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස් වූ බවයි හිටපු සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසුවේ. දැන් රට වටින් අතර. රට වටින් අටට. තිස්සමහාරාම නිමලව අබේභූමියෙන් වනාලීන් ගම්වැදීම වැළැක්වීමට ඉදිකරන අලිවැටේ කටයුතු නතර කළ යුතු බවට ප්‍රදේශීය අමාත්‍යවරයෙකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු අද පැවති රැස්වීමකදී කළ ප්‍රකාශයක් මුල් කරගෙන ගම්වාසීන් පිරිසක් විරෝධය පළ කළා. අදාළ නිලධාරියාට දැඩි ලෙස විරෝධය පළ කළ ගම්වාසීන් පැවසුවේ අලිවැටේ ඉදිකිරීම කටයුතු වහාම ආරම්භ කළ යුතු බවයි. අදාළ නිලධාරියාට එල්ල වූ විරෝධය පාලනය කිරීමට පොලිසියටත් මැදිහත් වීමට සිදු වුණා. ඌරපොළ නගරය ආසන්නයේ අද පෙරබරුවේ සිදු වූ අනතුරක දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්. ගම්පහ නගරයේදී කාන්තාවකගෙන් සොරාගත් බැංකු කාඩ්පතක් උපයෝගී කර ගනිමින් කොළඹ ස්වර්ණාභරණ අලෙවිසැලකින් හා රෙදිපිලි අලෙවිසැලකින් යලනු 6000ක් පමණ වටිනා භාණ්ඩ සොරාගත් පුද්ගලයෙකු සොයා ගම්පහ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ඒ සමගින් අපි දැනට ඔබෙන් සමුගන්නවා. ලයිව් ඇට්
SMS පුවත් සේවාව තිරේ දිස්වන ආකාරයට ඔබට සක්‍රිය කරගත හැකි අතර උණුසුම් පුවත් දැන ගැනීමට www.live@8.lk වෙබ් අඩවියට පිවිසෙන්න. ඔබට සුබ රාත්‍රියක්.